උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔබට ජීව විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර ගෙනීමේ වීඩියෝ පෙළේ ස්ට්‍රක්චර්ඩ් එසේ නැත්නම් පළවෙනි ආදර්ශ ප්‍රශ්න පත්‍රයට අදාළ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය තමයි මේකෙදී අපි සාකච්ඡා කරන්නේ. එතකොට අර කලින් වගේ මම ඔයාලට මතක් කරනවා කමෙන්ට් එකක් මගින් ඊමේල් ලිපිනේ හරි දුරකථන අංකය හරි යොදන්න. එතකොට පේපර් එක මම ඔබට එවන්නම්. ඊට පස්සේ පේපර් එක කළාට පසුව නිවැරදිදයි පරීක්ෂා කර ගැනීම සඳහා නැවත මේ වීඩියෝ එක නරඹන ලෙස ඔබට ආරාධනා කරනවා. එහෙනම් අපි බලමු දැන් ඔබට ලැබිලා ඇති ඔබ මට දැනුම් දුන්නාට පසුව පේපර් එක ලැබිලා ඇති. ඊට පස්සේ පේපර් එක කරන්න ඇති. බලමු අපි දැන් ඒ පිළිතුරු නිවැරදිද කියලා. මුලින්ම අහලා තිබ්බ පෘථුවිය මත ජීවය පවත්වාගෙන යාමට අවශ්‍ය ජලයේ ප්‍රධාන ගුණ 4 නම් කරන්න. එතකොට මේ ගුණ 4 නිවැරදිව නම් කළ යුතුයි. ඒ කියන්නේ සංසක්ති හැසිරීම, උෂ්ණත්වය මධ්‍යස්ථව පවත්වා ගැනීමට ඇති හැකියාව, හිමායනයේදී සිදුවන ප්‍රසාරණය, ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුණත්වය. මේ කියන ආකාරයෙන් පිළිතුර ඔබේ තිබිය යුතුයි. මේ විදිහට තියෙනවා නම් ඔබට ලකුණු 4ක් ලැබෙනවා. පොයින්ට් 4ක් මේකෙන්. ඒ කියන්නේ හරි ලකුණු 4ක් යොදන්න. නයිට්‍රජනීය පොලිසැකරයිඩයක් වන කයිටීන් වල තැනුම් ඒකකය. එතකොට කයිටීන් වල තැනුම් ඒකකය ග්ලූකෝසැමීන්. ග්ලූකෝසැමීන් බහු අවයවීකරණයෙන් තමයි ඇති වෙන්නේ මේ කයිටීන්. ආත්‍රපෝඩා පිටසැකිල්ලේ සහ දිලීර සෛල බිත්ති වල සංඝටකයක් නේ. ජීවීන් තුල දක්නට ලැබෙන පහත ආකාරයේ ප්‍රෝටීන වර්ගවලට උදාහරණය බැගින් ලියන්න. උත්ප්‍රේරක සඳහා දැන් උදාහරණ එක බැගින් තියෙනවා නම් එක හරියක් දාන්න. එතකොට මම මේ ඔබ ලිවිය හැකි සියලු පිළිතුරු මේ කොටසේ සඳහන් කරනවා. ඒතර උත්ප්‍රේරක විදිහට පෙප්සින් හරි ඇමයිලේස් හරි ප්‍රෝටීන ක්‍රියා කරන බව ඔබ සඳහන් කරලා තියෙනවා නම් ලකුණ පොයින්ට් එකක් ලැබෙනවා. පරිවාහක ප්‍රෝටීන විදිහට හිමොග්ලොබින් හරි මස්තු ඇල්බියුමින් හරි තියෙනවා නම් හරි ආරක්ෂක ප්‍රෝටීන ඉමියුනෝග්ලොබියුලින්. එතකොට ප්‍රතිශක්තිය ඇති කරනවා ඉමියුනෝග්ලොබියුලින් මගින් ඔබ ඉගෙන ගත්තා ප්‍රතිශක්තිය පාඩමේදීනේ. එතකොට එන්සයිමීය ප්‍රතික්‍රියාවලට බලපාන සාධක 3ක් නම් කරන්න. එතකොට මේ අතරින් සාධක 3ක් තියෙනවා නම් පොයින්ට්ස් 3ක් ලැබෙනවා. හරි 3ක් ලැබෙනවා. උෂ්ණත්වය, pH අගය, උපස්තර සාන්ද්‍රණය, එන්සයිම් සාන්ද්‍රණය සහ නිෂේධක. C3 ශාක සහ C4 ශාකවල ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ පවතින වෙනස්කම් දෙකක් ලියන්න. එතකොට C3 ශාක ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම එකක් සිද්ධ වෙනවා. C4 ශාකවල පළමුව පත්‍ර මධ්‍ය සෛල සහ දෙවනුව කලාප කොපු සෛල ලෙසට කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම දෙකකි. මේ විදිහට තියෙනවා නම් එක පොයින්ට් එකක් ලැබෙනවා. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකය C5HRUBP C3 ශාකවල නම් C4 ශාකවල කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයේ පත්‍ර මද සෛල තුල C3 සංයෝගයක් වන PEP, කලාප කොපු සෛල තුල C5 සංයෝගයක් වන RUBP. මේ විදිහට තියෙනවා නම් සම්පූර්ණ තව පොයින්ට් එකක් ලැබෙනවා. තව හරියක් ලැබෙනවා. එහෙම නැත්නම් ඔබ ලියලා තියෙන පුළුවන් කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමට අදාළ එන්සයිම් වෙන්නේ C3 ශාකවල නම් රුබිස්කෝ, C4 ශාකවල නම් රුබිස්කෝ පත්‍ර මද සෛලවලත් PEP කාබොක්සිලේස් කලාප කොපු සෛල තුලත් ක්‍රියා කරනවා. මේකත් වෙනස්කමක්. ඒ වගේම C3 ශාකවල පළමු ස්ථායි ඵලය 3PGA, C4 ශාකවල පළමු ස්ථායි ඵලය ඔක්සලෝ ඇසිටික් ඇසිඩ්. මේ කියන වෙනස්කම් අතරින් වෙනස්කම් දෙකක් සම්පූර්ණයෙන් නිවැරදිව ලියලා තියෙනවා නම් පොයින්ට්ස් දෙකක් ලැබෙනවා. හරි දෙකක් ලැබෙනවා. ඊළඟට කියනවා අක්මා සෛලයක් තුල සිදුවන ස්වායු සසනයේ තුලිත රසායනික ප්‍රතික්‍රියාව ලියන්න කියලා. එතකොට ක්‍රියාකාරී සෛල වන අක්මා සෛල, හර්ට් පේශි සෛල ආදිය තුල ස්වායු සසනයේදී නිපද වෙනවා ATP අණු 32ක්. එහෙනම්
තුලිත රසායනික සමීකරණ ලියන්න කියන නිසා භෞතික අවස්ථා සහිතව තුලිත කරලා ඒ වගේම ප්‍රතිඵල පැත්තේ ATP 32ක් කියලා තියෙන්න ඕනේ. ATP 30ක් හරි නැත්නම් නිකන් ATP කියලා තිබ්බට ලකුණු ලැබෙන්නේ නැහැ. 32ක් ATP දන තාපය. එතකොට හරියටම උත්තරේ ලිවීමේ හැකියාව තියෙන්න ඕනේ. එහෙනම් පොයින්ට් එකක් ලැබෙනවා. එක හරියක් ලැබෙනවා මේක හරිනම්. ස්වාය සසනේ අර්ථ දක්වන්න. ස්වාය සසනේ අර්ථ දක්වද්දී මේ කියන පොයින්ට්ස් 3 තියෙන්න ඕනේ. සජීවී සෛල තුල අණුක ඔක්සිජන් පවතින විට නැත්නම් අණුක ඔක්සිජන් යොදාගෙන ඒ වගේ අදහසක්. ඊළඟට ග්ලූකෝස් වැනි සසන උපස්තර යොදාගෙන. එහෙනම් සසන උපස්තරයේ විදිහට ග්ලූකෝස් යොදා ගන්නවා කියලා සඳහන් කරන්න ඕනි. ATP සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය. මේ කියන කරුණු 3 තියෙනවා නම් හරි 3ක් ලැබෙනවා. පොයින්ට්ස් 3යි. ජීවීන් තුළ සිදුවන ස්වායු සසනයේ ප්‍රධාන පියවර 3 නම් කරන්න. ග්ලයිකොලිසිය, පයිරුවේට් ඔක්සිකරණය සහ සිට්‍රික් අම්ල චක්‍රය, ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය නැත්නම් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය. මේ විදිහට තියෙනවා නම් පොයින්ට්ස් 3යි. දේහයේ සරල අපිච්චිත සෛලයක්. ස්වායු සසනයේදී එක් ග්ලූකෝස් අණුවකින් නිපදවන ATP සංඛ්‍යාව කීයද? එහෙනම් දැන් අර අක්මා සෛල, එතකොට හර්ට්වේෂ සෛල වගේ සෛලවල ATP 32ක් සෑදුනාට දේහයේ අනෙකුත් සෛලවලදී ඒ සෑදෙන ATP 32න් ATP 2ක් වැය වෙනවානේ. එතකොට සුද්ධ ATP ලාභය වෙන්නේ එක් ග්ලූකෝස් අණුවකින් ATP 30යි. යම් ජීවියෙකුගේ කිසියම් සසන උපස්තරයක් සඳහා නිශ්චිත කාල සීමාවක් තුලදී නිදහස් වූ කාබන් ඩයොක්සයිඩ් පරිමාව ඝන ඩෙසිමීටර් 160ක්ද පරිභෝජනය කරන ලද ඔක්සිජන් පරිමාව ඝන ඩෙසිමීටර් 200ක්ද බව පරීක්ෂණාත්මකව සොයාගත්තලු. සසනයට භාජනය වූ සසන උපස්තරය කුමක්ද කියලා අහනවා. ඊට කලින් අපි බලන්න ඕනි මේ කියන පාඨාංක යොදාගෙන අපිට හොයන්න පුළුවන් සසන ලබ්ධිය. එතකොට සසන ලබ්ධිය මේ විදිහට සමීකරණය ලියලා ආදේශ කරලා 0.8යි කියලා ගන්නවට සමීකරණය ශ්වසන ලබ්ධිය සමානයි කියලා සමීකරණය ලියනවට කාබන් ඩයොක්සයිඩ් පරිමාවදීම ඔක්සිජන් පරිමාව කියලා ලියනවට එක පොයින්ට් එකක් ලැබෙනවා. ඊට පස්සේ ඒකක සහිතව ආදේශ කරලා උත්තරේ 0.8යි කියලා ලැබෙනවා නම් ඒකට තව එක පොයින්ට් එකක් ලැබෙනවා. ඒ වගේම 0.8 සසන ලබ්ධිය තියෙන්නේ ප්‍රෝටීන නිසා සසන උපස්තරයේ ප්‍රෝටීනය කියලා කියනවට තව ලකුණක් හම්බ වෙනවා. ඒ විදිහට පොයින්ට්ස් 3ක් ලැබෙනවා. පහත ජීවීන් යොදාගෙන දෙබිඳුන් සූචියක් පියවර 4කින් ගොඩනගන්න. එහෙනම් මේ විදිහට නිවැරදි දෙබිඳුන් සූචියක් මම මේ උදාහරණයක් තියෙන තව ආකාරවලට ලියන්න පුළුවන්. එතකොට ජීවීන් පෙන්වන බාහිර රූප ලක්ෂණ තමයි බොහෝ විට යොදාගන්නේ මේ දෙබිඳුන් සූචියේදී. බාහිර ලක්ෂණ තමයි යොදාගන්නේ. එතකොට අරීය සමමිතික දේහය තියෙනවා හයිඩ්‍රා වලට. අරීය සමමිතික දේහයක් නැහැ ඉතුරු ඔක්කොගෙම. ඒගොල්ලෝ ගැන කතා කරනවා අපි දෙවෙනි පියවරේදී. ඊට පස්සේ මේ ඉතුරු වෙන සතුන් අපිට බෙදන්න පුළුවන් පාද සහිත සහ පාද රහිත කියලා. පාද සහිත මෙතන ඉන්නවා කටුස්සා සහ ගෙමැස්සා. පාද රහිත ඉන්නවා පොළඟා සහ ගැඩවිලා. පාද සහිත සතුන් පිළිබඳ තුන්වෙනි පියවරේදී අපි කතා කරනවා. හිත 3 කියලා ලියනවා. පාද රහිත අය ගැන 4දී. තුන්වෙනි පියවරේ අපි බලමු පියාපත් සහිතයි ගෙමැස්සා, පියාපත් රහිතයි කටුස්සා. පාද රහිත අයගෙන් කොරපොතු සහිත ශරීරයක් තියෙනවා පොළඟා, කොරපොතු රහිත ශරීරයක් තියෙනවා ගැඩවිලා. මේ විදිහට දෙබිඳුන් සූචිය පියවර 4කින් ලියලා තියෙනවා නම් ලකුණු 4ක් ලැබෙනවා. හරි 4ක්. ඒ කියන්නේ පොයින්ට්ස් 4ක් ලැබෙනවා. බැක්ටීරියා සහ ආකියා රාජධානි දෙක අතර ප්‍රෝටීන සංශ්ලේෂණයේ වෙනස්කමක් දක්වන්න. මේ වෙනස්කම් දෙකෙන් එකක් තිබ්බොත් ලකුණක් හම්බ වෙනවා. හරියක් ලැබෙනවා. RNA පොලිමරේස් එක් ආකාරයක් තියෙන බැක්ටීරියාවල. නමුත් ආකියාවල RNA පොලිමරේස් එන්සයිම් ආකාර කිහිපයක් තියෙනවා. බැක්ටීරියාවල ප්‍රෝටීන සංශ්ලේෂණයේ ආරම්භක ඇමයිනෝ අම්ලය ෆෝමයිල් මෙතියොනීන්. ආකියාවල ප්‍රෝටීන සංශ්ලේෂණයේ ආරම්භක ඇමයිනෝ අම්ලය මෙතියොනීන්. එතකොට මේ කියන වෙනස්කම් දෙකෙන් එකක් ලියලා තියෙනවා නම් එක හරියක් ලැබෙනවා. ප්‍රොටිස්ටා රාජධානියට අයත් ඒකසෛලික ජීවීන් 3 දෙනෙක් නම් කරන්න. යුග්ලිනා, පැරමීසියම්, ඇමීබා. එතකොට හරිම පහසුයි. මේ කියන උදාහරණ 3 තියෙනවා නම් පොයින්ට්ස් 3ක් ලැබෙනවා. ප්‍රොටිස්ටා රාජධානියට අයත් බහුසෛලික ජීවීන්ගෙන් සිව් දෙනෙක්
නම් කරන්න. බහුසෛලික ජීවීන්ගේ සිව් දෙනෙක් නම් කරන්න. උල්වා, ජෙලීඩියම්, සාගසම්, ඩයටම්ස්. එතකොට මේ කියන උදාහරණ 4 ලියලා තියෙනවා නම් එකකට එක බැගින් පොයින්ට්ස් 4ක් ලැබෙනවා. කෝඩේටා වංශයේ අචලතාපී සත්ත්ව වර්ග දෙක නම් කරන්න. අචලතාපීන් විදිහට ඉන්නේ ආවේස් සහ මෙමෑලියා. එතකොට සත්ත්ව වර්ගනේ අහන්නේ. එතකොට වර්ග මේ වර්ග දෙක නම් කරොත් පොයින්ට්ස් 2යි. පහත් දක්වන ලක්ෂණ පෙන්වන පෘෂ්ඨ වංශයේ වර්ගය නම් කරන්න. සමාංශ, පුච්ච, පෞච්ච, වරල. තියෙන්නේ අස්තික මසුන්. ලියන්න ඕන ඔස්ටිච්තියස් කියලා. සිංහල අකුරින් ලියවත් කමක් නැහැ. විෂම දන්ති බව පෙන්වන්නේ මැමේලියා වංශිකයින්. එතකොට ඔක්කොම පොයින්ට්ස් තිබ්බා. හරි ලකුණු තිබ්බා 40ක්. මේක 2.5න් වැඩි කරලා 100න් කීයද කියලා පළවෙනි කොටසට ව්‍යුහගත රචනා පළවෙනි ප්‍රශ්නෙට ලකුණු ලියා ගන්න. ව්‍යුහගත රචනා දෙවෙනි ප්‍රශ්නයට දැන් යම්. චර්මීය පටක පද්ධතියට අයත් අපි චර්මයේ දැකිය හැකි විශේෂිත සෛල ආකාර 3ක් නම් කරන්න. අපි චර්මයේ දකින්න පුළුවන් විශේෂිත සෛල ආකාර තමයි මොනවද? පාලක සෛල සාමාන්‍ය අපි චර්මීය සෛල වලට වඩා වෙනස්. ඒ වගේම ට්‍රිකෝම නැත්නම් අපි චර්මීය කේශර සහ මූල කේශ කියන්නේ අපි චර්මයේ දැකිය හැකි විශේෂිත සෛල ආකාර. එතකොට ලකුණු 3ක් ලැබෙනවා. පොයින්ට්ස් 3ක්. රූපයේ දැක්වෙන පූරක පටක සෛල ආකාරය හඳුනාගෙන නම් කරන්න. එතකොට මේ පූරක පටක සෛල ආකාර 3ක් තියෙනවනේ. මුදුස්තර, ස්ථූල කෝණාස්තර සහ දෘಢස්තර කියලා. මෙතන මේ බලන්න මධ්‍ය කුහරයක් සහ ඊතා ඝනකම් සෛල බිත්තියක් සහිත සෛල මේ විදිහට තියෙන්නේ දෘಢස්තර සෛලවල විතරයි. හැබැයි දෘಢස්තර සෛලවලත් මේ තියෙන්නේ උපල සෛල. මේ හැඩයෙන් ඔබට කියන්න පුළුවන් නේ. ඒකට උපල සෛල කියලා නම් කරලා තියෙනවා නම් පොයින්ට්ස් 1යි. ශෛලම වාහිනී ඒකක සහ පෙනේර නල ඒකක අතර දැකිය හැකි ප්‍රධාන ව්‍යුහමය වෙනස්කමක් නම් කරන්න. එතකොට එක වෙනසක් ලියලා තියෙනවා නම් මේ අතරින් ලකුණක් හම්බ වෙනවා. සෛලම් වාහිනී දැන් ව්‍යුහමය ලක්ෂණනේ අහන්නේ. එතකොට කෘත්‍යමය ලක්ෂණ ලිව්වොත් වැරදි. ඝනකම් ලිග්නීභූත දීතික සෛල බිත්තියක් තියෙනවා සෛලම වාහිනී වල. පෙනේර නල ඒකකවල ලිග්නීභූත ද්විතීක සෛල බිත්තියක් නැහැ. ඒවා සජීවී සෛලනේ. ඊට පස්සේ වාහිනී ඒකකවල සෛල බිත්තිය පැහැදිලි කූ සිදුරු තියෙනවා. හැබැයි පෙනේර නල ඒකකවල පැහැදිලි කූ සිදුරු දක්නට නැහැ. හරස් බිත්තිවල සජිද්‍ර තල තියෙනවා ශෛලම වාහිනී වල. පෙනේර නල ඒකකවල මොනවද තියෙන්නේ? හරස් බිත්තිවල පෙනේර තල දක්නට ලැබෙනවා. මේ කියන වෙනස්කම් අතරින් එකක් ලියලා තියෙනවා නම් පොයින්ට් 1යි. ප්‍රධාන ශාක වර්ධක යාමක 3ක් නම් කරන්න. එතකොට ශාක හෝමෝන කියලා කිව්වොත් ඔබට මතක් වෙන්න ඉඩ තියෙනවා. ශාක වර්ධක යාමක කිව්ව ගමන් එකපාරට මතක් වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. බලමු මෙතනින් එකක් නම් කරන්න. ඔක්සීන්, ගිබරලීන්, සයිටොකයිනින්, ඇබ්සිසික් අම්ලය, එතිලීන්. මේ කියන පළවෙනි එන්සයිම් ආකාර සමවෙන හෝමෝන ආකාර පහ නම් කරනවා නම් වඩාත් සුදුසුයි. මොකද ඊළඟ ප්‍රශ්නේ අහන්නේ ඉන් එක් ශාක වර්ධක යාමකයක් තෝරාගෙන ඒට අදාළ කෘත්‍යයන් 3ක් ලියන්න කියලා. ඒ නිසා ජැස්මොනික් අම්ලයේ කෘත්‍යයන් ඔබට ඉගෙන ගන්න නෑ. නම විතරයි තියෙන්නේ. ජැස්මොනික් අම්ලය කවුරු හරි ලියලා තිබ්බොත් මේ ශාක වර්ධක යාමක 3ට ලකුණක් ලැබෙනවා. නමුත් ඊළඟට ජැස්මොනික් අම්ලය තෝරගන්න බැහැ. ඊළඟ කොටසේ කෘත්‍යයන් ලියන්න. බලමු මේ තියෙන්නේ සම්පත් පොතේ ඔබට දීලා තියෙන හෝමෝන සහ ඒවට අදාළ කෘත්‍ය. ඒතර ඔක්සීන් වලට අදාළව මේ කියන කෘත්‍යයන් එකක් තියෙනවා නම් ලියලා දැන් ලියන්නේ ඉන් එක් ශාක වර්ධක යාමකයක් තෝරාගෙන කෘත්‍යයන් 3 වෙගී ඉන්නේ. ඒතර ඔක්සීන තෝරාගත්තොත් මෙතනින් කෘත්‍යයන් 3ක් තෝරාගෙන ලිවිය යුතුයි. ගිබරලීන් වලට අදාළව සයිටොකයින නැත්නම් සයිටොකයිනින් කියලා කියනවා. මේ කියන කෘත්‍යයන්ගෙන් එකක් තෝරාගෙන ලියන්න ඕනේ. ඇබ්සිසික් අම්ලය, එතිලීන්. ඒකට බොහොම පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. අහන්නේ මේ එකක් තෝරාගෙන කෘත්‍යයන් ඒ එක හෝමෝනයකට අදාළ කෘත්‍යයන් 3ක් ලියන්නයි අහන්නේ. එහෙනම් ඒ විදිහට ලියලා තියෙනවා නම් ඔබට ලකුණු ලැබෙනවා 3ක්. පොයින්ට්ස් 3ක් ලැබෙනවා ඒ තුනට.
ඊළඟට ප්‍රභා රූප ජනනය ඇති කරන ශාකවල ප්‍රධාන ප්‍රභා ප්‍රතිග්‍රාහක ආකාර දෙකක් තියෙනවා. එතකොට බොහොම පහසුයි කියලා මට හිතෙනවා මේ සමහර ප්‍රශ්න. එතකොට මම හැදුවේ අර සියලු සිසුන්ට පිළිතුරු ලිවිය හැකි ආකාරයේ ප්‍රශ්නයක්. ඒ වගේම ටිකක් කල්පනා කරලා ලියන්න පුළුවන් ප්‍රශ්නක් තියෙනවා. ඒ හින්දා මේ පළවෙනි මොඩල් පේපර් එක නිසා ඔබට පුහුණුව සඳහා වැදගත් වෙනවා මේ එක් එක් ප්‍රශ්න පහසුයි කියලා හිතන්න එපා. ඒ ආශ්‍රිතව තව දේවල් නැවත මතක් කරගන්න මේ ගමන්. එතකොට නිල් ආලෝක ප්‍රභා ප්‍රතිග්‍රාහක සහ රතු ආලෝක ප්‍රභා ප්‍රතිග්‍රාහක වලට කියන ෆයිටෝක්‍රෝම් කියලා. එතකොට මේ කියන පිළිතුරු දෙක තියෙනවා නම් පොයින්ට්ස් දෙකක් ලැබෙනවා. ඔන්න B කොටස. ඒ කියන්නේ දෙවෙනි ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්නේ B කොටස. රෝහියෝ පත්‍ර යටි අපිචර්මීය සෛලවල ද්‍රාව්‍ය විභවය සෙවීමට සිසුන් පිරිසක් විසින් සිදු කළ පරීක්ෂණයේ නිරීක්ෂණ පහත දැක්වේ. ඔන්න නිරීක්ෂණ දීලා තියෙනවා සුක්‍රෝස් ද්‍රවණ ශ්‍රේණියක් හදාගෙන තියෙනවා ඝන ඩෙසිමීටරයට මවුල 0.1 2 3 4 0.5 දක්වා. අන්වීක්ෂයේ මැදි බල යටතේ සෛල නිරීක්ෂණය කරලා තියෙනවලු. හැබැයි අර එක් සාන්ද්‍රණයකට අදාළ සෛල සංඛ්‍යා දීලා නැහැ නේද? ඊට පස්සේ තව හිස් කොලම් එකක් තියෙනවා. බලමු. රූපේ දැක්වෙන්නේ මෙම පරීක්ෂණයේදී 0.3යි ඝන ඩෙසිමීටරයට මවුල සුක්‍රෝස් ද්‍රාවණයක විනාඩි 20ක් ගිල්වා තැබූ රෝහියෝ අපිචර්ම සිවියකි. අන්වීක්ෂයේ මැදි බල යටතේ නිරීක්ෂණය වූ මුළු සෛල ගණන සහ විෂූණ සෛල ගණන රූපෙන් තෝරා වගුවේ සටහන් කරන්න. මෙතන සුක්‍රෝස් ද්‍රාවණ සාන්ද්‍රණය 0.2 කියලා වෙනස් වෙන්න ඕන මේ ප්‍රශ්නයේ. එතකොට මේ තියෙන්න ඕන රූපය දැක්වෙන්නේ මෙම පරීක්ෂණයේදී ඝන ඩෙසිමීටරයට මවුල 0.2 සුක්‍රෝස් ද්‍රාවණය. මෙතන 0.2ට අදාළ වෙන හිස්තැන් තියෙන්නේ. එතකොට ඝන ඩෙසිමීටර මවුල 0.2ක් ද්‍රාවණයේ ගිල්ලපු සුක්‍රෝස් ද්‍රාවණය බලන්න මුළු සෛල ගණන. දැන් අපිට මේ පේන්නේ අන්වීක්ෂයෙන් නිරීක්ෂණය වෙන ආකාරය. එතකොට අන්වීක්ෂණ නිරීක්ෂණය වෙද්දී දැන් සමහර සෛල සම්පූර්ණ සෛලයම පේනවා. සමහර සෛලවල කුඩා කොටසයි පේන්නේ නේද? එතනින් එහාට පේන්නේ නෑනේ. එතකොට අපි සිලෙක්ට් කරගන්න ඕනේ. දැන් පරීක්ෂණය ඔබ පාසලේදී සිදු කරා නම් අපි මේ නිරීක්ෂණයේදී සම්පූර්ණ සෛල පේන සම්පූර්ණ නිරීක්ෂණ වෙන සෛල පමණක් සිලෙක්ට් කරගන්න ඕනේ. දැන් මම මේ ඔබේ පහසුව පිණිස පේපර් එක හදද්දී ඒ විදිහට සිලෙක්ට් කරලා පෙන්නුවා. මොකද සමහර දරුවන් මේ ප්‍රායෝගික පරීක්ෂණ පාසලේදී සිදු නොකළා නම් මේ පිළිබඳ දැනුමක් නැති වෙන නිසා. එතකොට සමහර විට විභාගයේදී මෙහෙම සිලෙක්ට් කරන්නේ නැතුව දෙන්න පුළුවන්. එතකොට ඔබ දැනගත යුතුයි සෛල ගණන් කරන හැටි. එතකොට මේ මම පෙන්නලා තියෙන්නේ මේ කළු පාටි සෛල අපි ගණන් කරන්න යොදා ගන්න ප්‍රමාණය. එතකොට සම්පූර්ණ සෛල නිරීක්ෂණය වෙනවා කීයද? සෛල 10ක් නිරීක්ෂණය වෙනවා. එහෙනම් අපි මේ වගුවේ ලියන්න ඕනේ නිරීක්ෂණය වෙන සෛල සංඛ්‍යාව කීයද? 10යි. ඊළඟට විෂූණ වූ සෛල ගණන. ඒ කියන්නේ සෛල ප්ලාස්ම පටලය සෛල බිත්තියෙන් වෙන් වෙලා හැකිලෙන්න ඕනේ. ඒකටනේ විෂූණයි කියලා කියන්නේ. එහෙනම් විෂූණ සෛල කීයක් තියෙද මෙතන? අපි අර පෙන්නලා තියෙන සීමාව විෂූණ සෛල තියෙනවා 1යි 2යි 3යි එකත් විෂූණනේ 4යි. විෂූණ සෛල 4ක් තියෙනවා. එහෙනම් මෙතන අපි ලියමු විෂූණ සෛල සංඛ්‍යාව 4යි කියලා. ගණනය කිරීම සිදු කර ඉහත වගුවේ හිස්තැන් සියල්ල පුරවන්න. අපි මේ වගුව ලියාගන්නේ කුමකටද? දැන් රෝහියෝ පත්‍ර අපිචර්මීය සිවිවල ජල විභවය සෙවීමේදී අපි අර වගුවක් ප්‍රස්ථාරයක් අඳිනවා. ඒ කියන්නේ x අක්ෂයට ගන්නවා කුමක්ද? සුක්‍රෝස් ද්‍රවණ සාන්ද්‍රණය. y අක්ෂයට ගන්නවා විෂූණතා ප්‍රතිශතය. එහෙනම් විෂූණතා ප්‍රතිශතය තමයි මේ ගණනය කරලා තුන්වෙනි තීරුව අපි ලියන්න ඕනේ නේ. එහෙනම් විෂූණතා ප්‍රතිශතය කියලා 100ට විෂුණතා ප්‍රතිශතය කියලා ලියන්න ඕනේ. දැන් මේ විදිහට ලියද්දි මේ අකුරු ලස්සනට ලියන්න මට අමාරුයි.
එතකොට විෂුණතා ප්‍රතිශතය හොයන්න කොහොමද? මෙතන ලියන්න ඕනේ පළවෙනි සෛල වල 20කින් 4ක් නම් විෂුණු වෙලා තියෙන 100න් කීයද? ඒ කියන්නේ 4 බෙදීම 20 වැඩි කිරීම 100 කියලා ලියන්න ඕනේ මෙතන. ලියුවට පස්සේ පිළිතුරත් මෙතනම ලියන්න ඕනේ. 4 20න් බෙදලා 100න් වැඩි කරන්න ඕනේ. කීයද එහෙනම් ප්‍රතිශතය? 20යි. මේක ලැබෙන හැටිත් මෙතන ලියන්න ඕනේ. ඊළඟට 4 බෙදීම 10 වැඩි කිරීම 100. 4 බෙදීම 10 වැඩි කිරීම 100 කියන්නේ 40යි. ඊළඟට 9 බෙදීම 15 වැඩි කිරීම 100 කියලා ලියන්න ඕනේ. 15 වෙන් 9ක් නම් 100න් කීයද කියලා. 9 බෙදීම 15 වැඩි කිරීම 100. පිළිතුර කීයද? 60යි. 12 බෙදීම 15 වැඩි කිරීම 100. පිළිතුර හදලා බලන්න 180යි. 18 බෙදීම 18 වැඩි කිරීම 100. විෂුණතා ප්‍රතිශතය 100යි. ඔන්න විෂුණතා ප්‍රතිශතات අපි ගණනය කරගත්තා. ඔය විදිහට ගණනය කරන්නේ. මෙම පරීක්ෂණයේදී ලැබුණු නිරීක්ෂණ සහ ගණනය කිරීම යොදාගෙන ද්‍රාව්‍ය විභවය සෙවීම සඳහා ප්‍රස්ථාරයක් ගොඩනගන්න. එහෙනම් අපිට ප්‍රස්ථාරයක් මම පේපර් එකේ දුන්නා ප්‍රස්ථාර කොලයක් දෙයි. ඒතර ප්‍රස්ථාර කොලේ දැන් මේ නම් ප්‍රස්ථාර කොලයක මේ ඇදලා තියෙන්නේ මේ විදිහට ඔබ නම් කරන්න ඕනේ කොහොමද? x අක්ෂයට දාන්නේ අපි ස්වායක්ත විචල්‍ය. අපි වෙනස් කරන්නේ කුමක්ද? සුක්‍රෝස් ද්‍රාවණ සාන්ද්‍රණයනේ. ඊට පස්සේ ඒකක සහිතව ලියන්න අක්ෂ නම් කරන්න ඕනේ. සුක්‍රෝස් ද්‍රාවණ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 0.1 0.2 0.3 0.4 ඒ වගේම විෂුණතා ප්‍රතිශතය අපි 100 දක්වා 20න් 20ට ලිවන්ට එහෙම 20 40 60 80 100 විදිහට ලියාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මේ කිව්ව පාඨාංක ලකුණු කරන්න ඕනේ. ඒ කියන්නේ x අක්ෂයට සුක්‍රෝස් ද්‍රාවණ සාන්ද්‍රණය සහ විෂුණතා ප්‍රතිශතයනේ. 0.1ට අදාළව 100ට 20යි. 0.2ට අදාළව 40යි. 0.1ට අදාළව 20යි. 2ට අදාළව 40යි. 3ට අදාළව 60යි. ඒතර y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි මෙතනදී නම් ලැබිලා තියෙන්නේ. මම මේ හරියටම පාඨාංක විචලනයක් නොවන විදිහට දුන්නේ. සමහර වෙලාවට ප්‍රැක්ටිකලි කරද්දි මේක වෙනස් වෙනවනේ. එතකොට විභාගෙටත් ඒ විදිහට දෙන්නත් පුළුවනි. එතකොට මේ කියන ප්‍රස්ථාරය ගොඩනගලා දැන් මේ ප්‍රස්ථාරයට ලකුණු ලැබෙන ඔබට 4ක්. කොහොමද? අක්ෂ නම් කරලා ඒකක සහිතව අක්ෂ නම් කරාට එක ලකුණක් ලැබෙනවා. ප්‍රස්ථාරයේ ඇඳට නිවැරදිව එක ලකුණක් ලැබෙනවා. ඒ වගේම 150 විෂුණතා මට්ටම ලකුණු කරාට දැන් මේ ලකුණු කරලා තියෙන 150 විෂුණතා මට්ටම මේකට එක ලකුණක් දෙනවා. ඒ වගේම බීම් මේක 150 විෂුණතාවයට අනුරූප සුක්‍රෝස් ද්‍රාවණ සාන්ද්‍රණය මෙතනින් බලලා ඒකත් හඳුන්වලා තියෙනවට තව ලකුණක් හම්බ වෙනවා. මේ විදිහට අක්ෂ නම් කරාට ලකුණයි. ප්‍රස්ථාරය ඇඳට ලකුණයි. 150 විෂුණතා මට්ටම පෙන්නුවට ලකුණයි. ඊළඟට 150 විෂුණතාවයට අනුරූප සුක්‍රෝස් ද්‍රාවණ සාන්ද්‍රණය පෙන්වුවට ලකුණයි. එහෙනම් ලකුණු 4ක් පොයින්ට්ස් 4ක් ලැබෙනවා. පහත ද්‍රාව්‍ය විභව වගුව භාවිතයෙන් රෝහියෝ සෛලවල ද්‍රාව්‍ය විභවය සොයන්න. එහෙනම් මේ කියන්නේ රෝහියෝ සෛලවල ද්‍රාව්‍ය විභවය සෙවීම පරීක්ෂණය. එතකොට මේ ද්‍රාව්‍ය විභවය හොයන්න කොහොමද? මේ විෂුණතා 150 විෂුණතාවයට අදාළ සුක්‍රෝස් ද්‍රාවණ සාන්ද්‍රණය වගුවෙන් අපි හොයාගත්ත ප්‍රස්ථාරය හොයාගත්ත කීයයි කියලාද? 0.225යි කියලා. එහෙනම් මේ දීලා තියෙන වගුවේ 0.25ට අනුරූප ද්‍රාව්‍ය විභවය කීයද? 0.25ට අනුරූප ඍණ 680යි කිලෝපැස්කල්. මේක ATM නැත්නම් වායුගෝල වශයෙන් ලියන්න පුළුවන්. නමුත් අපි සම්මත ඒකකනේ භාවිතා කරන්නේ ජීව විද්‍යාවට. ඒ හින්දා ඍණ 680යි කිලෝපැස්කල් කියලා ගන්න ඕනේ. එහෙනම් ඒ විදිහට ඍණ 680යි කිලෝපැස්කල් කියලා සංඛ්‍යාව ලියවට එක පොයින්ට් එකක් ලැබෙනවා. ඒකක කිලෝපැස්කල් කියලා දැම්මට තව පොයින්ට් එකක් ලැබෙනවා.
එහෙනම් පොයින්ට්ස් දෙකක් ලැබෙනවා මේකට. සෛලවල පීඩන විභවය කිලෝ පැස්කල් ධන 120ක් නම් රෝහියෝ සෛලවල ජල විභවය සොයන්න. දැන් ද්‍රාව විභවය අපි හොයාගත්තා. ඍණ 680යි කියලා. ෂයි සමානයි ෂයි s ධන ෂයි p. ෂයි සමානයි ඍණ 680යි. ධන 120යි. ෂයි සමානයි ඍණ 560 කිලෝ පැස්කල් කියලා පිළිතුර ගත්තනම් ඔබට ලැබෙනවා පොයින්ට්ස් දෙකක්. මේකෙදි ජල විභව සමීකරණය ලියවට ලකුණු එකක් හම්බ වෙනවා ජල විභව සමීකරණය ලියලා නම්. ඒ වගේම ඒකක සහිතව ඍණ 560 කිලෝ පැස්කල් කියලා ලියනකොට තව ලකුණක් ලැබෙනවා. එහෙනම් සම්පූර්ණ පොයින්ට්ස් ගන්න 2යි. දෙවෙනි ප්‍රශ්නේ C කොටසේ 1 සත්ත්ව සදෘශ පෝෂණ ක්‍රමයට අයත් අධිග්‍රහණ පෝෂණ යාන්ත්‍රණ 4 නම් කර ඒවට උදාහරණය බැගින් ලියන්න. එතකොට ලකුණු පොයින්ට්ස් 4ක් ලැබෙනවා. දැන් පෙරා බුදීම කියන්නේ පෝෂණ යාන්ත්‍රණය, භෝජන යාන්ත්‍රණය. උදාහරණයක් විදිහට කාවාටියා සහ හෝ මට්ටයා කියන උදාහරණ දෙකෙන් එකක් තියෙනවා නම් මේ දෙකම තියෙනවා නම් එක ලකුණක් ලැබෙනවා. එක හරියක් ලැබෙනවා. උපස්තර බුදීම ඉදිරියෙන් කොළ කන දලඹුවා හෝ ඉහඳ පණුවා කියලා ලියලා තියෙනවා නම් එක ලකුණක් ලැබෙනවා. පොයින්ට් එකක්. තරල බුදීමට මදුරුවා හරි මීමැස්ස හරි ගුමන කුරුල්ලා හරි උදාහරණයක් දීලා තියෙනවා නම් තව පොයින්ට් එකක් ලැබෙනවා. තොග බුදීමට මිනිසා හරි නැත්තම් බොහෝ පෘෂ්ඨවංශී සතෙක් ලියලා තියෙනවා නම් පොයින්ට් එකක් ලැබෙනවා. එහෙනම් පොයින්ට් 8ක් නෙමෙයි පොයින්ට් 4යි ලැබෙන්නේ. මිනිසාගේ කේට ඇමයිලේස් වල කෘත්‍ය කුමක්ද? කේට ඇමයිලේස් වල කෘත්‍ය අපි මේ විදිහට ලියලා තිබ්බොත් පිෂ්ඨයේ රසායනික ජීර්ණය කිව්වත් හරි. පොලිසැකරයිඩ් වල රසායනික ජීර්ණය කියලා කිව්වත් හරි. නැත්නම් පොලිසැකරයිඩ් මෝල්ටෝස් බවට පත් කිරීම කිව්වත් හරි. පොලිසැකරයිඩ් ඩයිසැකරයිඩ් බවට පත් කිරීම කිව්වත් හරි. ඔය හතරෙන් ඕනෑම එකක් තියෙනවනම් හරි ලකුණක් ලබා දෙන්න. මිනිසාගේ ආමාශය කෘත්‍යයන් දෙකක් සඳහන් කරන්න. එතකොට මෙතනින් කෘත්‍යයන් දෙකක් තියෙනවා නම් නිවැරදි. తాවකාලික ආහාර ගබඩාවක් ලෙස මත්ගෑමේ ක්‍රියාවලිය මගේ යාන්ත්‍රික ජීර්ණය, ආමාශයික යුෂේ ශ්‍රාවය, ජලයේ මධ්‍යසාර ඖෂධ වැනි ද්‍රව්‍ය අවශෝෂණය, ගැස්ට්‍රීන් හෝමෝන ශ්‍රාවය, HCl මගින් විශිෂ්ට නොවන ආරක්ෂණ යාන්ත්‍රණය ඇති කිරීම. ඒ කියන්නේ සහජ ප්‍රතිශක්තිය ඇති කිරීම කිව්වත් හරි. කුඩා අන්ත්‍රයේදී න්‍යෂ්ටික අම්ල ජීර්ණයේ උත්ප්‍රේරණයට සහභාගී වන එන්සයිම දෙකක් නම් කරන්න. අග්න්‍යාශයික නියුක්ලියේස්, නියුක්ලියෝටයිඩේස්, නියුක්ලියෝසයිඩේස්, ෆොස්ෆටේස්. මෙන්න මේ කියන එන්සයිම ආකාර 4න් ඕනෑම දෙකක් තිබ්බොත් පොයින්ට්ස් දෙකක් ලැබෙනවා. වැඩුණු පුරුෂයෙකුගේ සහ වැඩුණු ස්ත්‍රියකගේ දිනකට මූලික පරිවෘත්තීය වේගය බොඩි මාස් රේට් එක, බොඩි මෙටබොලික් රේට් එක තමයි පරාස කුමන පරාසයේද පවතින්නේ. වැඩුණු පුරුෂයෙක් නම් කිලෝ කැලරි මේ දිනකට කිලෝ කැලරි 1600ත් 1800ත් අතර. වැඩුණු ස්ත්‍රියකගේ දිනකට කිලෝ කැලරි 1300 ඉඳලා 1500 දක්වා. මේ පරාස දෙක හරියටම ඒකක සහිතව වෙන වෙනම ලියලා තියෙනවා නම් පොයින්ට් දෙකක් ලැබෙනවා. එතකොට මේ සම්පූර්ණ දෙවෙනි ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්නයේ පොයින්ට් 40ක් තිබ්බා. මේක 2.5න් වැඩි කරලා 100න් කීයද කියලා බලන්න දෙවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයට. අපි යමු එහෙනම් තුන්වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයට. සත්ත්ව ලෝකයේ දැකිය හැකි බහිශ්‍රාවීය ව්‍යුහ දෙකක් නම් කර එම ව්‍යුහ පෙන්වන සත්ත්ව වංශය නම් කරන්න. දැන් ඔබ වෘක්ක ලියලා තියෙනවා නම් උදාහරණ ලියවොත් වැරදි. අහන්නේ සත්ත්ව වංශයනේ. වෘක්ක දක්නට ලැබෙන්නේ කෝඩේටාවන් අතර. මෙල්පිගිය නාලිකා ආත්‍රපෝඩා, වෘක්කිකා ඇනලීඩා, සිලුසයිල ප්ලැටිහෙල්මින්තස්. හරිත ග්‍රන්ථි, ස්පර්ශක ග්‍රන්ථි තියෙන ආත්‍රපෝඩාවන් තුර මේ ක්‍රස්ටේෂියන්ස්ලා කියන්නේ ආත්‍රපෝඩාවන්නේ.
මිනිස් සමේ ස්වේද ග්‍රන්ථි කෝඩේටා, ලවණ ග්‍රන්ථි කෝඩේටා. ඒ කියන්නේ මේ පක්ෂීන් සහ මේ කරදිය වාසී පක්ෂීන්ගේ මේ ලවණ ග්‍රන්ථි තියෙන ඒතොර කෝඩේටා. දේහ පෘෂ්ඨය හරහා නිඩාරියා. එතකොට අහන්නේ මේ සත්ත්ව වංශය. එතකොට උදාහරණ ලියලා තිබොත් වැරදි. මේ කියන ඒ යුගල දෙකක්. ඒ කියන්නේ ව්‍යුහ දෙක නම් කරනවට පොයින්ට් දෙකයි. උදාහරණ සත්ත්ව වංශය නම් කරාට ලකුණු පොයින්ට්ස් දෙකයි. ඔක්කොම පොයින්ට්ස් 4ක් ලැබෙනවා. වෘක්කාණු ආකාර දෙක. බාහික වෘක්කාණු, යක්ෂ මජ්ජාමය වෘක්කාණු කියලා නම් කරාට පොයින්ට්ස් දෙකයි. වෘක්කාණුවක් ආශ්‍රිත රුධිරවාහිනී විහිදී ඇති අයුරු පහත රූපයේ දැක්වේ. ABC නම් කරන්න. ABCD කියලා වෙන්න ඕනේ. ABCD නම් කරන්න. ඒ කියන්නේ බ්‍රෝමන් ප්‍රාවරය නෙමෙයි. බ්‍රෝමන් ප්‍රාවරයේ මේ ඊතලේ තියෙන තැන හොඳට බලන්න ගුච්චිකාවනේ. එතකොට B කියන්නේ අපවාහී දමනිකාව. අභිවාහී දමනිකාව සහ රුධිරය පිටවන අපවාහී දමනිකාව තමයි B කියන්නේ. C අවිදූර සංවලිත නාලිකාව. D විදුර සංවලිත නාලිකාව. මේ සරලයි ගොඩක්. හරිද? එතකොට මේ සරල කොටස් නම් කරලා තියෙනවට පොයින්ට් 4ක් ලැබෙනවා. මුත්‍රා සෑදීමට අයත් ප්‍රධාන පියවර 3 පිළිවෙලින් නිවැරදිව දක්වන්න. අතිපරිශ්‍රාවණය, වර්ණීය ප්‍රතිශෝෂණය සහ ශ්‍රාවය. රුධිරයේ ආශ්‍රිත පීඩන සහ වෘක්ක මගින් තරල රඳවා ගැනීම යාමනය සිදු කරන්නේ කුමන හෝමෝනයෙන්ද? ADH කියලා තියෙනවනම් පොයින්ට් එකක් ලැබෙනවා. තුන්වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයේ B කොටස මිනිසාගේ මධ්‍ය ස්නායු පද්ධතිය මොළය සහ සුෂුම්නාවෙන් යුක්තයි. පෘෂ්ඨවංශීන්ගේ මධ්‍ය ස්නායු පද්ධතිය විකසනය වන්නේ කුමකින්ද? පෘෂ්ඨවංශීන්ගේ මධ්‍ය ස්නායු පද්ධතිය කලල අවධියේදී විකසනය වෙන්නේ පෘෂ්ඨීය කුහරමය ස්නායු රැහැනකින්. එතකොට මෙහෙම තියෙනවනම් පොයින්ට් එකක් ලැබෙනවා. පාරයන්ත ස්නායු පද්ධතියේ අපවාහී සංරචක දෙක කුමක්ද? අපවාහී සංරචක දෙක කුමක්ද? පාරයන්ත ස්නායු පද්ධතියෙන් නිකුත් වන අපවාහී සංරචක දෙක චාලක පද්ධතිය සහ ස්වයං සාධක ස්නායු පද්ධතිය කියන්නේ පර්යන්ත ස්නායු පද්ධතියට අයිති අපවාහී සංරචක දෙකක්. එතකොට සන්නයනය අර කලින් ප්‍රශ්නෙට පොයින්ට්ස් දෙකක් ලැබෙනවා. සන්නයනය සිදු නොවන නියුරෝනයක අක්‍රීය විභවයේ දර්ශීය අගය පරාසය. අක්‍රීය විභවයේ දර්ශීය අගය පරාසය කීයද? මිලිවෝල්ට් ඍණ 60ත් මිලිවෝල්ට් ඍණ 80ත් අතර කියලා ලිව්වොත් පොයින්ට් එකක් ලැබෙනවා. නියුරෝනයක ක්‍රියා විභවය කලා 3 නම් කරන්න. ක්‍රියා විභවයේ කලා 3 කුමක්ද? විද්‍රවණය, ප්‍රතිද්‍රවණය සහ උපරිද්‍රවණය. පොයින්ට් 3යි. ස්නායු පද්ධතිය සම්බන්ධ ආබාධ 3ක් නම් කරන්න. හීනෝන්මාදය, විෂාදය, ඇල්ෂයිමර් රෝගය, පාකින්සන්ස් රෝගය. මේ කියන ඒ වගේ 3ක් තියෙනවා නම් ආබාධ 3ක් තියෙනවා නම් පොයින්ට්ස් 3යි. C කොටස මිනිසාගේ සංවේදී ප්‍රතිග්‍රාහක ආකාර 4ක් නම් කර ඒවට උදාහරණය බැගින් ලියන්න. එතකොට මේවා මේ ඕන තරම් ලියන්න ඔබට තියෙන නිසා උදාහරණ ලබා දීම සහ ඒ ප්‍රතිග්‍රාහක නම් කිරීම කියන දේ සුළු දෙයක්. මොකද දැන් මේ 4ක් නම් කරන්න කියලා තියෙන්නේ. නමුත් ඔබ දන්නවා මේ සංවේදී ප්‍රතිග්‍රාහක ආකාර 5ක් අපි ඉගෙන ගන්න ඕනේ. ඒතර රසායනික ප්‍රතිග්‍රාහක උදාහරණ විදිහට රස ප්‍රතිග්‍රාහක, ආග්‍රහණ ප්‍රතිග්‍රාහක කියන ඒවා රසායනික ප්‍රතිග්‍රාහක. එතකොට මේ කියන ප්‍රතිග්‍රාහක ආකාරයේ නම ලියලා උදාහරණ එකක් ලියලා තියෙනවා හරියට පොයින්ට් එකක් ලැබෙනවා. එක හරියක් ලැබෙනවා. තාප ප්‍රතිග්‍රාහක කියලා උදාහරණයක් ලියලා තියෙනවා නම් ක්‍රවුන්ස් අන්ත බල්බ, රෆිනි දේහාණු, නිදහස් ස්නායු අන්ත, හයිපොතැලමසෙහි උෂ්ණත්ව ප්‍රතිග්‍රාහක සෛල. මේ කියන ඒවා වගේ ඕනෑම එක උදාහරණයක් සමග තාප ප්‍රතිග්‍රාහක කියන එක ලියලා තියෙනවා නම් එක හරියක් ලැබෙනවා. ප්‍රකාශ ප්‍රතිග්‍රාහක ඉදිරියෙන් යෂ්ටි සෛල හරි කේතු සෛල හරි කියලා ලියලා තියෙනවා නම් ලකුණු එකක් ලැබෙනවා. එක හරියක්. යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක මිශ්න දේහාණු, මර්කල් මඩල, නිදහස් ස්නායුවන්ත, ෆැසිනියන් දේහාණු මේ වගේ එකක් උදාහරණයක් තියෙනවා නම් එක පොයින්ට් එකයි. වේදනා ප්‍රතිග්‍රාහක විශේෂිත ස්නායු අන්ත තියෙනවා. වේදනා ප්‍රතිග්‍රාහක සඳහා ශරීරයේ සියලුම ස්ථානවල. එතකොට
මෙන්න මේ කියන ප්‍රතිග්‍රාහකයක් සංවේදී ප්‍රතිග්‍රාහකයක් සමග නිවැරදි උදාහරණයක් ලබා දීලා තියෙනවා නම් පොයින්ට් 4ක් ලැබෙනවා. මිනිස් සමේ කෘත්‍යයන් දෙකක් සඳහන් කරන්න. ආරක්ෂාව, දේහ උෂ්ණත්ව යාමනය, චර්මීය සංවේදීතාව, විටමින් D සංශ්ලේෂණය සහ බහිශ්‍රාවය මේ කියන කෘත්‍යයන් වලින් කෘත්‍යයන් දෙකක් ලියලා තියෙනවා නම් ලකුණු පොයින්ට්ස් දෙකක් ලැබෙනවා. මානව අන්තරාසර්ග පද්ධතියට අයත් පිටියුටරියෙන් ශ්‍රාවය වන හෝමෝන 3ක් නම් කර ඒවායේ එක් කෘත්‍ය බැගින් සඳහන් කරන්න. එතකොට මොනවද? වර්ධක හෝමෝනය GH කියලා ලියලා තිබ්බත් නිවැරදි. එතකොට කෘත්‍ය වර්ධනය සඳහා ප්‍රෝටීන සංශ්ලේෂණය උත්තේජනය කිරීම හෝ පරිවෘත්තීය යාමනය කියලා තිබුණොත් අන්තරාසර්ග හෝමෝනය නම් කරාට 1 ලකුණක් ලැබෙනවා. කෘත්‍ය නම් කරලා තියෙනවට තව පොයින්ට් එකක් ලැබෙනවා. තයිරොයිඩ් උත්තේජක හෝමෝන TSH තයිරොයිඩ් හෝමෝන ශ්‍රාව්‍ය උත්තේජනය හෝ තයිරොයිඩ් ග්‍රන්ථිය වර්ධනය උත්තේජනය කියලා තියෙනවා නම් පොයින්ට්ස් දෙකක් ලැබෙනවා. ප්‍රොලැක්ටින් කිරි නිපදවීම උත්තේජනය, ශීර ග්‍රන්ථි වලින් කිරි ශ්‍රාව්‍ය ප්‍රවර්ධනය. මේ කියන විදිහට එක් කෘත්‍යයක් සමග ප්‍රොලැක්ටින් ලියලා තියෙනවා නම් පොයින්ට්ස් දෙකක් ලැබෙනවා. අධිවෘක්ක බාහික හෝමෝනය නැත්නම් ACTH අධිවෘක්ක බාහික හෝමෝන ශ්‍රාව්‍ය උත්තේජනය මේ විදිහට තියෙනවා නම් ඒ පොයින්ට්ස් දෙකක් ලැබෙනවා. සිවුනිකා උත්තේජක හෝමෝනය නැත්නම් FSH ඩිම්බ සිවුනිකා වර්ධනය සහ විකසනය උත්තේජනය, ශුක්‍රාණුජනනය උත්තේජනය මේ කියන කෘත්‍යයන්ගෙන් එකක් තිබුණොත් FSH සමග පොයින්ට් දෙකක් ලැබෙනවා. ලුටෙයිකාරක හෝමෝනය නැත්නම් LH ඉදිරියේ මේ කියන කෘත්‍යයක්. ඩිම්බ මෝචනය උත්තේජනය, පීත දේහය සෑදීම ප්‍රවර්ධනය, පීත දේහයෙන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ශ්‍රාව්‍ය උත්තේජනය, ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන ශ්‍රාව්‍ය උත්තේජනය කියන කෘත්‍යයක් ලියලා තියෙනවා නම් පොයින්ට්ස් දෙකක් ලැබෙනවා. ඔක්කොම හෝමෝන 3 නම් කරාට හරි 3ක් ලැබෙනවා. ඒ ඉදිරියේ නිවැරදි කෘත්‍යයන් සඳහන් කරාට තව හරි 3ක් ලැබෙනවා. ඔක්කොම පොයින්ට්ස් 6යි. මිනිසාගේ සාමාන්‍ය රුධිර ග්ලූකෝස් මට්ටම කීයද? මිලිලීටර් 100ට මිලිග්‍රෑම් 70ත් 100ත් අතර කියලා තියෙනවා නම් හරියටම ඒකකයේ සඳහන් කරාට එක පොයින්ට් එකකුත් සංඛ්‍යා පරාසය ලිවට තව පොයින්ට් එකකුත් විදිහට පොයින්ට්ස් දෙකක් ලැබෙනවා. නමුත් ඒකකයේ යොදලා නැත්තම් පොයින්ට්ස් එකක්වත් ලැබෙන්නේ නැහැ. පෝෂක පරිවෘත්තියට අමතරව අක්මාවෙහි කෘත්‍යයන් දෙකක් සඳහන් කරන්න. රක්තාණු බිඳ හෙලීම සහ ශුද්‍රජීවී ආසාදන වලට එරෙහිව ආරක්ෂණය, ඖෂධ සහ විෂද්‍රව්‍ය වල විෂහරණය, තාප නිෂ්පාදනය, පෝෂක සංචිත කිරීම, ජෛව ක්‍රියාවලි වලට පසුව හෝමෝන අක්‍රිය කිරීම. මේ කියන කෘත්‍යයන්ගෙන් දෙකක් සඳහන් කරලා තියෙනවා නම් පොයින්ට්ස් දෙකයි. එතකොට මේ කතා කරේ අපි ස්ට්‍රක්චර්ඩ් එසේ 3 වෙනි ප්‍රශ්නේ කොටස් ABC කියන කොටස් තුන. එතකොට මේ පොයින්ට්ස් මෙතනත් තිබු පොයින්ට්ස් 40ක් 2.5න් වැඩි කරලා 100න් කීයද කියලා ලියන්න. ඊගාට අපි බලමු ව්‍යුහගත රචනා පේපර් එකේ 4 වෙනි අවසාන ප්‍රශ්නය. විඩෝස් පීක් ගති ලක්ෂණය පෞලික පරම්පරා 3ක් අතර ආවේනික වන ආකාරය පෙළවල් සටහනකින් පෙන්වනවා. එතකොට පළමු පරම්පරාව සීයා ආච්චි, දෙවන පරම්පරාව දෙමව්පියන් නැන්දා මාමා, තුන්වෙනි පරම්පරාව දුව පුතා. එතකොට මේ කළු පැහැයෙන් පෙන්වන්නේ බලපෑමට ලක් වූ අය නේද? එතකොට සමචතුරස්‍රයකින් පෙන්වනවා පිරිමි පුද්ගලයෝ, වෘත්තකින් පෙන්වනවා ගැහැණු පුද්ගලයන්. මෙම සටහනේ පහත තොරතුරු නිරූපණය කර ඇති සම්මත සලකුණු ඇඳ දක්වන්න. පුරුෂයා එහෙනම් පෙන්වන්නේ කොහොමද? මේක සමචතුරස්‍රයක් විදිහට අඳින්න. ස්ත්‍රිය මේ විදිහට. බලපෑමට ලක් වූ පුරුෂයා මේ විදිහට. බලපෑමට ලක් වූ ස්ත්‍රිය විවාහය. දැන් මේක කියන්නේ මෙම සටහනේ පහත තොරතුරු කියලා. එහෙනම් මේ සටහනට ගිහිල්ලා අපි බලමු විවාහය පෙන්වලා තියෙන්නේ මෙතනනේ. එහෙනම්
අපි අඳින්න ඕන විවාහය ඒක තියෙන විදිහට. මේ විදිහට ඇඳලා හරි. තෙවන පරපුරේ දරුවන්ගේ පියාගේ පවුලේ උපන් පිළිවෙලට ජනිතයෝ කොහොමද පෙන්නලා තියෙන්නේ? පෙන්නලා තියෙන ආකාරයනේ. තෙවෙනි පරපුරේ දරුවන්ගේ කියන්නේ තුන්වෙනි පරපුර. දරුවන්ගේ පියා කියන්නේ දරුවන්ගේ පියා අයිති වෙන්නේ දෙවෙනි පරපුරන්නේ. ඒ උපන් පිළිවෙලට ජනිතයෝ. එහෙනම් පියාගේ පවුලේ සහෝදරයෝ ටික පෙන්නලා තියෙන හැටි තමයි පෙන්වන්න කියන්නේ. එහෙනම් මේ තියෙන්නේ අන්තිමට මම පෙන්නලා ඒක ඒ ආකාරයෙන් මෙතෙන් අරගෙන තියෙනවා. ඒ විදිහට ඔබ ඇඳිය යුතුයි. තෙවන පරම්පරාවේ දරුවන් විඩෝ ස්පීක් දැරීමේ සම්භාවිතාවය සොයන්නලු. එහෙනම් තෙවන පරපුරේ දරුවන් කියලා කියන්නේ මෙන්න මේ අය. මෙතනින් සම්භාවිතාවය හොයන්න බෑ. අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ අර දෙමාපියන් දෙදෙනාගේ ප්‍රවේණි දර්ශ. capital W simple W capital W simple W නේද? එතකොට විෂම යුග්මක අවස්ථාවේ ඉන්නේ. එහෙනම් අපි සම්භාවිතා හොයන්නේ කොහොමද? අහන්නේ කුමක්ද? තෙවන පරම්පරාවේ දරුවන්ගේ විඩෝ ස්පීක් දැරීමේ සම්භාවිතාවය. එහෙනම් විඩෝ ස්පීක් දැරීමේ සම්භාවිතාවය දැන් මේ විඩෝ ස්පීක් කියන්නේ ප්‍රමුඛ ලක්ෂණයක් නිසා ප්‍රමුඛ සමයුග්මක සහ ප්‍රමුඛ විෂම යුග්මක කියන තුන් කොටාශයම මේ කොටාශ දෙකම විඩෝ ස්පීක් පෙන්නනවා. එහෙනම් කවුද විඩෝ ස්පීක් පෙන්නන්නේ? මේ කියන අය තුන්ගොල්ලම පෙන්නනවා විඩෝ ස්පීක්. එහෙනම් ඔක්කොම ජනිතයින් 4 දෙනෙක්ගෙන් 3ක්ම විඩෝ ස්පීක් පෙන්නනවා. 4න් 3යි එහෙනම් සම්භාවිතාවය. මොකද මෙතන ඉන්න 3ක් නේ. මෙතන ඉන්නවා විඩෝ ස්පීක් නැති එක දරුවෙක්. එහෙනම් 3ට 1 අනුපාතය. එහෙනම් ඔක්කොම 4කින් විඩෝ ස්පීක් 3 දෙනෙක් පෙන්නනවා. සම්භාවිතාවය 3න් 1යි. එහෙනම් මේකෙදි ලකුණු පොයින්ට්ස් 4ක් ලැබෙනවා. සම්භාවිතාවය 4න් 3යි කියනකොට 1 පොයින්ට් එකයි. දෙමාපියන් ජන්මානු දරු පරම්පරාව මේ කියන පියවර ලියනවට පොයින්ට් 1 බැගින් පොයින්ට් 4ක් ලැබෙනවා. මිනිසාගේ ABO රුධිර කණ නිර්ණය කිරීම සඳහා වැදගත් වන මෙන්ඩලීය නොවන ආවේනික රටාව කුමක්ද? බහුඇලීලතාවය පොයින්ට් 1යි. ගෙවතුමය ශාක ගහණයක උස ලක්ෂණයේ ප්‍රමුඛ වන අතර මිටි ලක්ෂණයේ නිලීනය. සමයුග්මක ප්‍රමුඛ උස ශාකවල සංඛ්‍යාතය 0.64යි. විෂම යුග්මක උස ශාකවල සංඛ්‍යාතය 0.32යි. එහෙනම් මිටි ශාක නිලීන සමයුග්මක සංඛ්‍යාතය සොයනලු. එහෙනම් දැන් මේ වෙලාවේදී අපිට මතක් වෙන්න ඕනේ මේ කියන සමීකරණ p වර්ගය දන 2යි p q දන q වර්ගය සමානයි 1යි කියලා. සමයුග්මක උස පෙන්නනවා p වර්ගයෙන්. ඒ වගේම සමයුග්මක මිටි නැත්නම් මිටි රූපානුදර්ශ පෙන්නනවා q වර්ගයෙන්. විෂම යුග්මක අවස්ථාව විෂම යුග්මක කියන්නේ උසයි කියන්නේ. විෂම යුග්මක උස අවස්ථාව පෙන්නන්නේ 2යි p q වලින්. මේ විදිහටනේ අපි මේ පද හැඳින්නුවේ. එතකොට අපි මේකට ආදේශ කරන්න ඕනේ. p වර්ගය කියලා කියන්නේ 0.6යි 4යි. 2යි pq කියන්නේ 0.3යි 2යි. ධන q වර්ගය සමානයි 1යි. එහෙනම් q වර්ගය කියලා කියන්නේ මිටි
ශාක ලැබීමේ සංඛ්‍යාතය. එහෙනම් Q වර්ගය සමානයි එකෙන් අඩු කරන්න ඕනේ 0.96ක් 0.04යි. Q වර්ගය කියන්නේ 0.04යි. එහෙනම් මිටි ශාක ලැබීමේ සංඛ්‍යාතය නිලීන සංයුග්මක සංඛ්‍යාතය කියලා 0.04යි. මේ කියන කොටස් වලට ලකුණු ලබා දෙන හැටි මම කියන්නම්. මේ සමීකරණය ලීවට එක පොයින්ට් එකක් ලැබෙනවා. ඒ වගේම මේ පද හඳුන්වා දුන්නට තව ලකුණක් ලැබෙනවා. අවසානයේදී මිටි නිලීන සංයුග්මක සංඛ්‍යාතය ලබා ගත්තට තව පොයින්ට් එකක් ලැබෙනවා. මේ වශයෙන් පොයින්ට්ස් 3ක් ලැබෙනවා. සතුන් අතර අන්තଃ විශේෂ අභිජනනයෙන් බිහිවන සතුන් සඳහා උදාහරණ දෙකක් ලියන්න. කොටලුවා කියන්නේ බූරුවා සහ වෙළඹ අතර. දැන් මේ ක්‍රොස් එක කොහොමද කියලා ලියන්න අවශ්‍ය නැහැ. උදාහරණයක් හන්නේ කොටලුවා. මේ හයිනි නැත්තම් හිනි. ලයිගර් lion and tiger එකතු වෙලා නේද? ලයිගර් කියන එක. සොන්කි කියන්නේ zebra and donkey නේද? zebra සහ බූරුවා එකතු වෙලා ඇති වෙන අන්ත විශේෂ අපිජනන ජීවියක්. එතකොට මේ කියන උදාහරණ හතරෙන් දෙකක් තියෙනවා නම් පොයින්ට් දෙකයි. DNA ප්‍රතිවලිත වීම යාන්ත්‍රණය සඳහා බලපාන පහත එන්සයිම් වල ප්‍රධාන කෘත්‍ය ලියන්නලු. එතකොට හෙලිකේස් DNA අණුවේ දාම දෙක එකිනෙකින් වෙන් කිරීම කියන අදහස තියෙනවා නම් පොයින්ට් එකක්. ප්‍රයිමේස් මූලිකයේ සාදමින් DNA ප්‍රතිවලිතය ආරම්භ කිරීම කියන අදහස තියෙනවා නම් ලකුණු 1යි. පොලිමරේස් DNA බහුඅවයවීකරණය. ලයිගේස් සංශ්ලේෂණය වූ නව DNA දාමේ හිදස් මුද්‍රා තැබීම. මේ කියන කෘත්‍යයන් හතර ලියලා තියෙනවා නම් පොයින්ට් 4ක් ලැබෙනවා. පොලිපෙප්ටයිඩයක් සංශ්ලේෂණයේ පියවර දෙක කුමක්ද? ප්‍රතිලේඛනය සහ පරිවර්තනය. දැන් මෙතන පිටපත් කිරීම වෙනුවට ප්‍රතිලේඛනය කියන වචනයම යොදන්න. එනම් පොයින්ට්ස් 2යි. සෛලයක් තුළ පවතින ප්‍රෝටීන ප්‍රමාණය තීරණය කරන සාධක දෙක. සංශ්ලේෂණ වේගය සහ හායනය වන වේගය. පොයින්ට්ස් 2යි. ප්‍රවේණික ද්‍රව්‍ය තුළ සිදුවිය හැකි ප්‍රධාන විකෘති ආකාර දෙක. ජාන විකෘති සහ වර්ණ දේහ විකෘති. ජාන විකෘති කියනවට ලකුණයි වර්ණ දේහ විකෘති. ඒකටම කියනවා වර්ණ දේහ අපේරණය කියලා. එහෙම තියෙනවට තව ලකුණයි. ඊළඟට DNA ඇඟිලි සලකුණු තාක්ෂණයේ යෙදීම් දෙකක් සඳහන් කරන්න. අපරාධකරුවන් හඳුනා ගැනීමට, පීතෘත්වය පරීක්ෂා කිරීමට, ආසාදිත කාරක හඳුනා ගැනීමට කියන ඒවායින් දෙකක් තියෙනවා නම් පොයින්ට්ස් 2යි. HIV, හෙපටයිටිස්, මැලේරියා, COVID-19 ආදී වෛරස රෝගකාරක හඳුනා ගැනීමට යොදා ගන්නා සුලභ පරීක්ෂාව කුමක්ද? PCR පරීක්ෂාව කියලා අපි නිතරම දැන් මේ අහනවා නේද? එතකොට මේකේ දිගුණම මොකද? පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව. මේ විදිහට ලියලා තියෙනවා නම් පොයින්ට් 1යි. C කොටස. පරිසරයේ සංවිධාන මට්ටම් ආරෝහණය වන පිළිවෙලට ඒකයිකයා ගහණය ප්‍රජාව පරිසර පද්ධතිය ජෛව ගෝලය පිළිවෙලට ලියලා තියෙනවා නම් ලකුණු 1යි. ප්‍රාථමික නිෂ්පාදනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? නිශ්චිත ප්‍රදේශයක නිශ්චිත කාල සීමාවක් තුල කියනවට 1 ලකුණයි. ස්වයංපෝෂීන් නිපදවන කියනවට ලකුණයි. ස්වයංපෝෂීන් කියලා තියෙනවනේ ශාක කියලා ලියලා තිබොත් වැරදි. කාබනික ද්‍රව්‍ය ස්කන්ධයයි. නැත්නම් කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය කියලා සම්පත් පොතේ තියෙනවා. ඒකට වඩාත් නිවැරදි ස්කන්ධය කියලා තියෙනවා නම් ප්‍රමාණයයි වරහන් ඇතුළේ ස්කන්ධයයි කියලා ලියන්න. එතකොට මේ කියන පොයින්ට්ස් තුන තියෙනවා නම් ලකුණු 3යි. කියන්නේ පොයින්ට්ස් 3ක් ලැබෙනවා. හෙක්ටයාර් එකක ප්‍රදේශයක් තුල වසරකදී කාබනික ආහාර කිලෝග්‍රෑම් 2000ක් නිපදවුවේ නම් එම ප්‍රදේශයේ ප්‍රාථමික නිෂ්පාදනය ඒකක සහිතව ලියන්න. එහෙනම් අවුරුද්දට හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 2000යි කියලා ලියලා තියෙනවනම් පොයින්ට්ස් 1යි. පාරිසරික පිරමීඩ ආකාර තුන ශක්ති පිරමීඩ, සංඛ්‍යා පිරමීඩ සහ ජෛව ස්කන්ධ පිරමීඩ පොයින්ට්ස් 3යි.
වෛරස හැඩ 4කින් යුතු විවිධත්වයක් පෙන්වනවානේ. ඒතකොට මේකෙන් ඉන්ෆ්ලුවෙන්සා කාණ්ඩයට අයිති COVID-19 වෛරසයේ හැඩය ආවරිත හැඩය. ලකුණු 1යි. සූත්‍රිකාමේ සයනොබැක්ටීරියා වල නයිට්‍රජන් තිර කිරීමට විශේෂණය වූ සෛලාකාරය කුමක්ද? හෙටරොසිස්ට 1යි. සූත්‍රිකාමේ සයනොබැක්ටීරියා වල අහිතකර කාලතරණයට විශේෂණය වෙලා තියෙන කුමන සෛලාකාරයේද? ඒකයිනේට. මෙන්න මේ කියන විදිහට විහගත රචනා ප්‍රශ්න වල 4 වෙනි ප්‍රශ්නයේත් පොයින්ට්ස් 40ක් අපි කතා කරා. මේ 40 2.5න් වැඩි කරලා CN කීයද කියලා බලන්න. එතකොට විහගත රචනා ප්‍රශ්නය 400න් කීයද කියලා ඔබට ෆයිනලයිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් MCQ පේපර් එකත් අපි කරා. ඒකේ ලකුණුත් තියාගන්න. අපි ඊගාවට කතා කරමු මොඩල් පේපර් 1 වල රචනා ප්‍රශ්න පත්‍රය. ඊට පස්සේ අපිට පුළුවනි CN කීයද කියලා ගණනය කරලා හදාගන්න. එහෙනම් දිගටම මේ channel එක එක්ක රැඳී සිටින්න යාළුවෝ අතර ෂෙයා කරගන්න. ඉදිරියේදී තවත් ආදර්ශ ප්‍රශ්න පත්‍ර වගේම ඔබගේ 3 වෙනි වාරයට අදාළ 13 ශ්‍රේණිය 3 වෙනි වාරයේ පාඩම් ක්‍රමානුකූලව සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙනම් ස්තුතියි.